අටම තිරුවන් සරණයි. අද 2021 වර්ෂයේ නොවැම්බර් මාසයේ 10 වෙනි බදාදා ශ්‍රී ලංකාවේ ළමයින් සවස් 2ට අපි එකතු වෙන්නේ යමක ප්‍රකරණ ධර්ම ග්‍රන්ථයෙන් කොටසක් සාකච්ඡා කරන්නයි. අපි පළමුවෙන්ම තිරුවන් සරණ ගිහිල්ලා සාකච්ඡාව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු සාදු. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි. මම ස්ලයිඩ්ස් ෂෙයා කරන්නම්. රත්නායක මහත්තයා, මම යමක වාචනා මාර්ගයේ දැකපු වචන දෙකක් කියන්න අවසරද? හොඳයි, කියන්නකෝ. දැක්කා, ඒක මම අහලනේ. දැන් අපි අචක්කු කාණ සචක්කු කාණන් වගේ මම දැක අගන්ධ කාණ සගන්ධ කාණ. ඒ වගේම සපොට්ටබ්බ කාණන් අපොට්ටබ්බ කාණන් කියලා. ඔව්, අපොට්ටබ්බ කාණන් කියන්නේ ඇත්තටම මේ පොට්ටබ්බය ඉතින් කියන්නේ රූපාවචර බ්‍රහ්මියෝ එහෙම අපොට්ටබ්බ කාණන්. මේ වචනේ අහලා තිබුණේ සමහරට අහලා ඇති මේ කට්ටිය වන්නේ මාර අහලා නැති නිසා කවුරු හරි අහපු නැති කෙනෙක් ඉන්නවද කියන්නේ මේ වචන දෙක. අගන්ධ කාණන්, අගන්ධ කාණන්. අගන්ධ කාණන් සගන්ධ කාණන්. ඒක පොඩ්ඩක් අපි හොයලා බලමු. මොකද ඒක අර බාහිර ආයතන සම්බන්ධයෙන් කියන්නේ නේද? ඔව්, අර සචක්කු කාණන් අචක්කු කාණන් වගේ අර ඒ වගේ ඒක හඳුන්වන්නේ මේ විදිහට. හරි හරි. මේ ඒකත් අපිට පොඩ්ඩක් පැහැදිලි කරගන්න තැනක් තියෙනවා. මොකද්ද ගන්ධ රූපේ තිබුණු පමණින්ම ගන්ධ ආයතනේ නැත්තම් ඒක හුඟක් වෙලාවට අගන්ධ කාණන් කියලා කියනවා වෙන්න පුළුවන් නේද? ඒ වගේම අර පොට්ටබ්බ ආයතනේ නැත්තම් ඒ පුද්ගලයා අපොට්ටබ්බ කාණන් කියලාත් කියනවා ඇති. ඔව්, ඒක තමයි මම මේ වචනේ අහලා තිබුණේ නෑ. ඒකයි මට හිතුණා. මොකද මේ මොන වගේ හරි එකද ඒක? හරි 117 පිටුවේ. ඒ වගේම අර එදා අපිට ප්‍රශ්නයක් ආවනේ රත්නායක මහත්තයා. මට ප්‍රශ්නයක් අර ශබ්ද ආයතන ඉතින් බ්‍රැකට්ස් තියෙන එක කියලා. ඒකට උත්තරෙත් මට හම්බ වුණා මේකෙම තියෙනවා. ඒක සංඥාපනයේම තියෙනවානේ. ඒක 117 උත්තරේ තියෙනවා. ඒක සංඥාපනයේත් තියෙනවා. මම බැලුවා පස්සේ සංඥාපනයේත් ඒකට උත්තරේ තියෙනවා. එහෙමද? ඔව්. හොඳයි, තෙරුවන් සරණයි. හොඳයි, අද කතා කරන්න අදහස් කරේ මම මේක ෂෙයා කරනවා. හොඳයි. තාම අපි කතා කරමින් යන්නේ ප්‍රවෘත්ති උපාද වාරය. දැන් මෙතන ආයතන 12ක් තියෙන නිසා නැත්නම් ආයතන අපි මේ ප්‍රවෘත්ති වාරයේදී ආයතන 11යි සලකන්නේ. ප්‍රවෘත්ති උපාද වාරයේදී ප්‍රවෘත්ති වාරයේදී මේ සලකන්නේ ආයතන 11යි. එතකොට ඒ හැම එකටම චක්‍ර බඳිනකොට ගොඩාක් යමක යන හින්දා අපි කෙටියෙන් තමයි මේ යමක ප්‍රකරණ ග්‍රන්ථයේ සඳහන් වෙන්නේ ඒ යමක. සමහර දැන් බලන්නකො දැන් චක්කු සෝත කියන දෙක ගත්තාම චක්කායතනය තිබෙන හැම භූමියකම සෝතායතනය ඇති වෙනවා. නමුත් චක්කායතනයේ ඇති වෙන හැම භූමියකම ගානායතනය ඇති වෙන්නේ නැහැ. දැන් අපි උදාහරණයක් කියලා රූපාවචර බ්‍රහ්ම ලෝකේ අපි චක්කායතනයේ ඇති වෙන ඒ භූමි ගත්තොත් එහෙම තියෙනවානේ 15ක්. ඒ 15ෙම ගානායතනය ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා චක්කායතන සෝතායතන කියන දෙකේ සම්බන්ධයක් තියෙනවා. මොකද චක්කායතනයේ ඇතිවන සෑම භූමියකම සෝතායතනය ඇති වෙනවා.
ඒක නිසා චක්කායතනය ගැන කිව්වට පස්සේ චක්කායතනය කොයි ආකාරයෙන්ද චක්‍ර බඳින්නේ කියලා කිව්වට පස්සේ සෝතායතනයේ චක්‍ර බඳින විදිහ අපිට මේ පොතේ පෙන්වලා නැහැ. ඒ ආකාරයටමයි චක්‍ර බැඳීම සිද්ධ වෙන්නේ. නමුත් දැන් ගහනායතනයේ වෙනස් නිසා චක්කායතනයේ චක්‍ර බැඳීම ඉවරුණාට පස්සේ මේ පෙළේ දක්වලා තියෙන්නේ ගානායතනයේ චක්‍ර බැඳීම. ඒක පැහැදිලිද හැමෝටම කිව්වද? කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? හොඳයි. එහෙමනම් අපි බලමු. දැන් ප්‍රවෘත්ති වාරයේ කතා කරන්නේ අපි උපාද වාරයේ පච්චුප්පන්න වාරයේ කතා කරන්නේ. අපි එතකොට අද කතා කරන්න නියමිතව තියෙන්නේ එතකොට මොකක්ද කියලා බැලුවොත් අපිට ගානායතන මූල වාරය තමයි කතා කරන්න තියෙන්නේ. ඒතකොට ගානායතන මූල ගන්නකොටත් මෙතන පටන්ගෙනම තියෙන්නේ රූපායතනෙ. 6 වෙනි එක. එහෙම නේ තියෙන්නේ පොතේ. ඔව්. ගානායතන මූල රූපායතන මූලී. එතකොට ගානායතන මූල චක්ඛායතන මූලී වගේ දේවල් ගැන මොකද කියන්න පුළුවන්? ගානායතන මූල චක්ඛායතන මූලී ජයන්ත මහත්තයා අහන්නේ එහෙම නැති අය කියලාද පොතේ ලියලා? ඔව්. දැන් ඉස්සෙල්ලා කිව්වනේ එක වගේම නිසා කියලා. ඔව් මේකෙදි යන්නේ එකින් එකට පල්ලෙහා නේද අපිට. එහෙම නේද අපි හිතුවේ? එහෙමනේ යන්නේ නේද? ඒ ආකාරයෙන් ගන්නකොට වෙනස් වෙන තැන් තමයි මූලික වශයෙන්ම මෙතන පෙන්වලා තියෙන්නේ කියලා හැඟීමක් තියෙනවා. අපි කොහොම හරි මේක බලමු. දැන් පෙළ ගත්තොත් මම පෙළත් පොඩ්ඩක් පෙන්නන්නම්. පෙළේදී අපිට අපි මේ චක්ඛායතන ධම්මායතන කියන තැන තමයි එදා අවසාන වශයෙන්ම කතා කරේ. නේද? චක්ඛායතන මූල ධම්මායතන මූලී කියනකොට එතකොට චක්ඛායතනේ චක්‍ර බඳින්න පුළුවන් අවසාන යමකේ තමයි එතකොට මේ චක්ඛායතන මූල ධම්මායතන මූලී කියන්නේ. එතකොට සෝතායතනය ගත්තත් ඔය ආකාරයෙන්මයි යන්නේ. දැන් මෙතෙන්දි ඊළඟට බලන්න අරන් තියෙන්නේ යත්ත ගානායතනං uppajjati තත්ත රූපායතනං uppajjati කියන කොටස තමයි මෙතෙන්ද පෙන්නලා තියෙන්නේ. අනිත් ඒවා අපිට ඇත්තටම හදා ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මේවා ඇතම් කොටස් පෙන්නලා තියෙනවා. අපි ඒක කොහොමද හදාගන්නේ කියලා බලමු. එතකොට යස්ස ගානායතනං uppajjati කියන තැනට කවුද මෙතන අයිති වෙන්නේ කියලා ගන්න යස්ස කියන්නේ කවුද? කියන්න පුළුවන්ද? අපිට කියමුකෝ බලන්න ලක්ෂ්මී මහත්මිය. යස්ස ගානායතනං uppajjati කියනකොට එතන යස්ස කියලා කියන්නේ කාටද? ඒකට යස්ස කියලා කියන්න වෙන්නේ ගානායතනේ තියෙන එක්කෙනානේ. තියෙන කියලා කියන්න බෑ. නෑ මෙච්ච ගානායතනේ උපදින කෙනා. අන්න. එතකොට පංචවෝකාරයේ තමයි ගානායතනයක් තියෙන්නේ. ඔව් එහෙම තවදුරටත් ස්පෙસિෆයි කරලා කිව්වොත් ගානායතනයේ හැදෙන්නේ එතකොට පංචවෝකාරයේ සගානකව උපදින අය. සගානක උපදින කෙනාට. අන්න. මොකද අගානකවත් ඉපදින්න පුළුවන් නේ. ඒකින්ද ඔව් කාම භූමියේ නැත්නම් පංචවෝකාරය කියන්න බෑනේ. කාමාවචරාණං සගානකාන. අන්න හරි. කාමාවචරාණං සගානකානං කියලා වගේ තමයි එන්නේ. හරි? ඒ අයට තමයි මේ ගානායතනය ඉපදින්නේ. එතකොට ඔන්න අපි දැන් කොටස යස්ස කියන එක හොයාගත්තා නේ. එතකොට ඒ අයට රූපායතනෙ උපදිනවද කියලා අහන්නේ. මොකද හිතන්නේ? උපදිනවා. හේතුව කොහොමද විස්තර කරන්නේ? හේතුව ඉතින් මේ කාමාවචර භූමියේ කියන්නේ ඔක්කොම උපදිනවා රූපායතනේ චක්කායතනේ උපදිනවා. චක්කායතනේ තියෙනකොට රූපායතනේ උපදිනවා. මම හිතන්නේ ඒ සම්බන්ධය වැරදි. සුද්දාෂ්ටකයේ ඒක වෙන එක නමුත් ඒ සම්බන්ධය කියන්නේ විතරක් හොඳ නැහැ. රූපායතනේ කියන්නේ මෙහෙම සුද්දාෂ්ටකයේ තියෙන රූපායතනේ. අන්න හරි. සුද්දාෂ්ටකයේ තියෙන රූපායතනේ නේද?
එතකොට ඒක තමයි රූපායතන කියන්නේ. එතකොට දැන් ගානායතනේ කියනකොටම ඒකත් ඇති වෙන්නේ සුද්ධාෂ්ටකයයි ජීවිතේන්ද්‍රයයි ගාන ප්‍රසාද රූපයයි නේද? එතකොට ඒ සුද්ධාෂ්ටකයේ තියෙන මේ වර්ණ රූපයත් රූපායතනයේම වෙනවා නේද? ඒකත් වෙනවා. අනිත් එක දැන් ගානායතනේ උපදිනවා කියනකොට ඒ පුද්ගලයා කාමාවචරයේ උපදිනකොට අවම වශයෙන් දශක කලාප කීයක් එක්කද උපදින්නේ? 3ක් එක්ක. අවම වශයෙන් අවම වශයෙන් 2ක්. දෙකක් එක්ක නේද? භාව රූපේ නැතුව නේද? අවම ඔව්. වශයෙන් දෙකක් එක්ක උපදින. එතකොට ඒ අවස්ථාවේදී අනිවාර්යයෙන්ම වර්ණ රූපය කියන එක ඒ දශක කලාපවල තියෙනවා නේ. ඒ එහෙමනම් කියන්නේ ජයන්ත මහත්තයා මෙතන හැම වෙලෙම අපි බලන්නේ ඒ රූපායතනෙකට එතෙන් තමයි හිත තියාගන්න ඕනේ නේද? සුද්ධාෂ්ටකයේ තියෙන රූපායතනය ගැන මේ කියන්නේ. තමයි හිතන්න ඕනේ අපි. ඔව්. හරි හරි. එහෙම තමයි බලන්න ඕනේ. එතකොට අපිට කියන්න වෙන්නේ මොකද්ද මේකට? එතකොට විසර්ජනේ. එතකොට කියන්නේ ආමන්තා කියලා. ආමන්තා කියලා කියන්නේ නේ. ඒක හැමෝටම පැහැදිලිද? ප්‍රශ්න මුකුත් තියනවද? හොඳයි. අපි එහෙනම් ඒකේ පටිලෝම පුච්චාවට යමු. මේක කියන්න බලන්නකෝ ලක්ෂ්මී මහත්මියම කියන්නකෝ. යස්සවාපන රූපායතනං uppajjati තස්ස ගානායතනං uppajjati. දාලා තියෙන්නේ ඒක නේද? ගානනේ. ඔව් ගානායතනං uppajjati. එතකොට යම් කෙනෙකුට රූපායතන උපදිනා නම් ඔහුට ගානායතනයත් උපදිනාද කියලා. ඔව්. එතකොට යම් කෙනෙකුට රූපායතන උපදිනා නම් ඔහුට ගානායතනය කාටද රූපායතනෙ උපදින්නේ? රූපායතනෙ උපදිනවා හැම කෙනාටම. ඒ කියන්නේ අරූපාවචරේ නැහැ. නෑ තව ස්පෙસિෆික් වෙන මේ යමකේ කරනකොට ප්‍රවෘත්ති වාරයේදී අපි කතා කරන්නේ උපදින චුතවන පුද්ගලයෝ ගැන. ඒකින්ද හරි හරි. භූමියෙන් කතා කරන්නේ නැතුව ඉන්න තරමට අපේ දැනුම ෂාප් වෙනවා. භූමියෙන් කතා නොකර ඉන්න ඕනේ. භූමිය ගැන නෙමෙයි භූමියේ ඉපදෙනද භූමියේ චුත වෙනද කියලා කියන්න ඕනේ. ආ. එතකොට ඒතකොට යස්ස වාපන රූපායතනං uppajjati ගම ඒ කවුද? යස්ස කියන්නේ කවුද? යස්ස කියන්නේ කාමාවචර භූමියේ උපදින කෙනා. වැරදිද ඒක? උත්තරෙන් භාගයක් නෙවෙයි ටිකක් හරි. වැරදි නෑ උත්තරේ. තාම මේකේ ආර්ට් එක හම්බුන්නේ නැහැ මට තාම. අද පටන් ගත්තොත්. රූපායතනේ උපදින අය ගැන අපි දැනගන්න ඕනේ නේ. රූපායතනේ තියෙනවා නම් ස්කන්ධ එතන කීයක් තියෙනවද? ස්කන්ධ තියෙන 5ක් තියෙනවනේ. අවම වශයෙන් එකක් තියෙනවා වැඩිම වශයෙන් අනිත් විදිහට ගත්තොත් 5ක් තියෙනවා නේ. එතකොට කොහෙද මේ රූපායතනේ උපදින කට්ටිය කියලා කියන්නේ කාටද? කොහේ උපදින පංචවෝකාරේ ඒකවෝකාරේ. ඔව් අසඤ්ඤ සත්‍යයේ උපදින පුද්ගලයයි පංචවෝකාරයේ උපදින පුද්ගලයා තමයි මෙතන මේ යස්ස කියලා කියන්නේ නේද? ඔව්. හරි. ඒ අයට ගානායතනේ උපදිනවා. දැන් පංචවෝකාරයත් බෙදෙනවා නේද? පංචවෝකාරයේ බෙදෙනවා කාමාවචරේ රූපාවචරේ කියලා නේද? එතකොට අපි ගමු කාමාවචරයයි ඊට පස්සේ රූපාවචරයයි අසඤ්ඤ සත්‍යයි කියලා ගමු. ඔව් එතකොට ගානායතනෙ උපදින්නේ කාමාවචර කට්ටියට විතරයි. හරි. එතකොට රූපාවචරයේ උපදින කට්ටියටයි ඇත්තම අපි කෙලින්ම ගන්න පුළුවන් රූපායතනේ උපදින කට්ටිය විතරක් කියලා නේද? මොකද රූපායතනේ ඒ ඔක්කොටම උපදිනවනේ. නේද? අසඤ්ඤ සත්‍යෙත් උපදිනවනේ. අසඤ්ඤ සත්‍යත් රූපාවචරයටම අයිති නේද? ඔව්. ඔව්. එහෙනම් අපිට ඔක දෙකක් හැටියට ගන්න පුළුවන්. මොකද ගානායතනයත් එක්කනේ අපි මේ කතා කරන්නේ සසඳන්නේ. එතකොට අපි දන්නවා රූපාවචරේ ගානායතනේ උපදිනවද නැද්ද? මොකද රූපාවචරේ ගානායතනෙ උපදින්නේ නැහැ. උපදින්නේ නැහැ. එහෙමනම් රූපාවචරේ උපදින පුද්ගලයා ගත්තොත් සංසයට ගැලපෙනවද නැද්ද? සංසයට ගැලපෙන්නේ නැහැ. ගැලපෙන්නේ නැහැ. එතකොට කාමාවචරයේ උපදින පුද්ගලයා ගත්තොත් ඒක ගැලපෙනවා.
ගලපනවා නේද? හැබැයි එතන මේ සගානකව කාමාවචරය උපදින්නත් ඕනේ නේ. අන්න ඔය එහෙම කරන්නත් ඕනේ. ඔය එහෙම වෙන්නත් ඕනේ. හ්ම්. නේද? ඒ වගේම කාමාවචරයේ අගානක උපදිනොත් මොකද වෙන්නේ? අගානක උපදිනොත් ඔව්. එතකොට එයා රූපායතනෙ උපදිනවා. හැබැයි ගානායතන උපදින්නේ නැහැ. නෑ නේද? හරි. එතකොට අපි කොහොමද මේක අපි බලමුද උත්තරේ? වෙනත් අදහස් තියනවද මේවට ගැලපෙන සන්නිට්ඨානයට ගැලපෙන තවත් අය ඉන්නවද? කාට හරි මතක් වෙනවද? අපි කියපු දේවල් වලට අමතරව නෑ නේද? එතකොට අපි සංසයට නොගැලපෙන දෙන්න කවුද එතකොට අපව කියන්නකෝ ලක්ෂ්මී මහත්මිය? සංසේර රූපායතනෙ උපදින ඔව් රූපායතනෙ උපදින ගානායතනෙ නූපදින නූපදින දෙන්න තමයි අර අරූපාවචරයේ අසඤ්ඤ සත්‍යේ කාමාවචරයේ අගානකාන එක්කින. ඔය පංච උපදින ඕකාරයේ අගානකාන. තුන් දෙනෙක් හම්බුණා. ඔව් එතකොට විශේෂයෙන් කියන්න ඕන උපදින පුද්ගලයා කියලා. එතකොට රූපාවචරයේත් ගන්න බැහැ නේද? රූපාවචරයේත් ගානායතනෙ උපදින්නේ නැත්නම් රූපාවචරයත් එතන ගන්න බෑ නේද? නෑ නෑ අපි කතා කරේ මෙහෙමයි දැන් සන්නිට්ඨානයට ගත්තාම රූපාවචරයේ උපදින අය ඔක්කොම මේ ගැලපෙනවනේ. රූපාවචරයේ කවුරු ඉපදුනත් රූපායතනෙ තියෙනවා නේද? ඇතිවෙන්නේ උපදින්නේ. ඒ අයගෙන් කිසිම කෙනෙකුට ගානායතනයක් උපදින්නේ නැහැ. එහෙමනම් රූපාවචරයේ උපදින අය ගත්තොත් ඒගොල්ලන් සංසයට ගැලපෙන්නේ නැහැ. නේද? ඊළඟට කාමාවචරයේ අගානත්කව කවුරු හරි ඉපදුනොත් ඒ අය සංසයට ගැලපෙන්නේ නැහැ. නේද? ඒකට අපිට අන්නේ දෙකොල්ල හම්බ වෙනවා සංසයට නොගැලපෙන. සංසයට ගැලපෙන කට්ටිය කවුද හම්බෙන්නේ? උපදින්නේ එතකොට කාමාවචරයේ සගානකානම් විතරයි. ඔව් ඔව්. එතකොට හැබැයි අපිට කාමාවචරය කියලා කියන්නත් ඕනේ නැහැ කියලාත් හිතෙනවා සමහර විට. අපි බලමු උත්තරේ කොයි විදිහට දෙන්නේ කියලා. මොකද සගානකව උපදින්නෙම කාමාවචරය. නේද? වෙන තැනක උපදින්නේ නැහනේ. නේද? ඔව්. ඒක නිසා අපිට අර කාමාවචරය කියන වචනේ අවශ්‍යත් වෙන එකකුත් නැහැ. අපි බලමු. හොඳයි. අන්න හරි. බලන්න. මෙතන කියනවා සරූපකානං අඝානකානං uppajjantāනං තේසං රූපායතනං uppajjati නොච තේසං ගානායතනං uppajjati. එතකොට දැන් අපිට ඇතුලේ මේ පේන්න ඕනේ. මෙහෙම මේ පෙළේ ආවම සරූපකානං කියලා. කවුද ඒ සරූපකානං? කියලා කියන්නෙම කාමාවචරයේ රූපාවචරයේ උපදින අය. ඒ අයගෙන් අගානක උපදිනවා නම් කවුරු හරි. හරි? ඒ අයට රූපායතනෙ උපදිනවා ගානායතනෙ උපදින්නේ නැහැ. නේද? එතකොට මේ අගානකව සරූපකව උපදින කට්ටිය කවුද? කාමාවචරයේ උපදින අගානක අයයි රූපාවචරයේ උපදින අයයි. නේද? එතකොට ඒක තමයි ওই වචන දෙකෙන් කියන්නේ. ඊළඟට ඒකේ සංසයට ගැලපෙන තැනකට කියනවා සගානකානං uppajjantāනං. අපි එතන භූමියක් ගැන කියන්නේ නැහැ. කෙලින්ම සගානකානං uppajjantāනං කියලා එතන කියනවා ඒ අයට රූපායතනයත් උපදිනවා ගානායතනයත් උපදිනවා කියලා. මේක ඉතින් විශේෂ දේ තියෙන්නේ දැන් අපි අර විදිහට මේ භූමිය අනුව බෙදලා ගත්තට මේකෙදි හුඟක් වෙලාවට මේ ආයතන පැත්තෙන්ම තමයි යන්නේ. දැන් රූපායතනං uppajjati කියලාම කෙලින්ම සරූපකානං කියලා ගන්නවා. ඒතකොට ගානායතන උපදින කට්ටිය සගානකානං. ගානායතන උපදින්නේ නැති කට්ටිය අගානකානං. ඒ විදිහට තමයි භූමි ලියලා නැහැ නේද? භූමි සඳහන් ලියලා නැහැ. හැබැයි අපිට ඒ අවබෝධය තියෙන්න ඕනේ. නැත්තම් අපිට මෙහෙම කටපාඩම් කරගන්න බෑනේ. දැන් මෙහෙමයි අපි ඔක වෙන වෙනම ලිව්වොත් එහෙම වැරදි නෑ. අන්න ඒකත් හොඳට හිතේ තියාගන්න ඕනේ. දැන් අපිට හිතන්න පුළුවන් අපි දැන් කතා කරානේ රූපාවචරයේ උපදින කියලා කතා කරානේ නේද කට්ටියක්. රූපාවචරයේ උපදින්න ඕනට. හරි? ඒකෙන් කියන්නෙම අපි ගත්ත රූපාවචරයේ උපදින කට්ටිය ඊට පස්සේ කාමාවචරයේ අගානක උපදින කට්ටිය කියලා නේද? ඒ දීර්ඝව කියපු දේ තමයි මේ සරූපකානං අගානකානං කියලා මෙතන කියලා තියෙන්නේ. නමුත් දැන් අපි දැන් මේක පොත බැලුවොත් අපි බැලුවොත් ඇත්තටම මේ පෙළ බැලුවට අපි දන්නේ නැත්නම් ඇතුලේ කරුණු අපිට අර විදිහට බෙදා ගන්න බෑ. කාමාවචරයේ අගානක උපදින කට්ටිය ගැන අපි දන්නේ නැත්නම්
එතකොට රූපාවචරයේ උපදින හැමෝටම ගානායතනය නැහැයි කියලා දන්නේ නැත්නම් අපිට මේ විසර්ජනේ බැලූ පමණින් තේරුම් ගන්න බෑ. ඒක නිසා හිතන්න එපා අපි අර වැඩිපුර විස්තරත් එක්ක කිව්වම වැරදි කියලා. ඒක තමයි ඇත්තටම නිවැරදිම පිළිතුර. නමුත් දැන් මෙතනදී පෙළේ දක්වන්නේ කෙටිම විදියකින් දක්වන්න පුළුවන් නම් ඒ විදියට තමයි දක්වන්නේ. ඒක නිසා අපි කියන එකේ වැරද්දක් නැහැ. නමුත් මේ පෙළ බලන කෙනෙක් අර පසුබිමේ අර දැනුම තියාගෙන තමයි මේ විසර්ජනය බලන්න ඕන. ඒක පැහැදිලිද? පැහැදිලි ගොඩාක් හිතන්න දේවල් තියෙනවා. හිතන්න දේවල් ගොඩක් තියෙනවා. එයා කියන්නේ මගේ පැටලිලා වගේ තියෙනවා. දැන් මේ තුන්වෙනි චක්‍රයේනේ චක්කු බැඳා සෝත බැඳා දැන් ගාන මූලනේ අපි කරන්නේ. එතකොට චක්‍ර 8යි බඳින්නේ. ඒක හරිද? හරි. ගානායතනෙන් පල්හැ තියෙනවත් එක්ක විතරයි චක්‍ර බඳින්නේ. එතකොට පළවෙනි එක ජීවහා මේ ගානයි ජීවහායි. ගානයි ජීවහායි යන්නේ. අන්න හරි. හරි. ඊට පස්සේ අපි ඇත්තටම කතා වුණා මේ පුළුවන්කමක් තිබුණොත් චක්‍ර බැඳලා බලන්න අමාරුකම් තිබ්බොත් මතු කරන්න කියලා ගිය සතියේ කාට හරි එහෙම එකක් තිබ්බොත් මේකේ අවසානයේදී අපි කතා කරන්නත් පුළුවන්. අනේ ජයන්ත මහත්තයා මං හිතන් හිටියේ ගන්න ඕනේ. මොකද්ද? මම හිතන් හිටියේ ගානායතනම් චක්කායතනම් උප්පජ්ජන්ති ඒකත් එනවා ඇති කියලා. එහෙම නෑ එන්නේ මොකක්ද දන්නවද? ඒකේ එන්නේ නැති වෙන්න හේතුව තමයි අපි පළවෙනි චක්කායතනය ගැන බලනකොට අපි එතනදී ප්‍රශ්නයක් අහනවා නේද? එක යමකයකදී ප්‍රශ්නයක් අහනවා යස්ස චක්කායතනං උප්පජ්ජති තස්ස ගානායතනං උප්පජ්ජති කියලා. හරි? ඔව්. එහෙම අහනවා. ඊට පස්සේ ඒකේ පටිලෝමයට අහනවා යස්ස වාපන ගානායතනං උප්පජ්ජති තස්ස චක්කායතනං උප්පජ්ජති කියලා ඒකේ අනිත් පැත්ත අහනවා. ඔව්. ඉතින් ඒකම තමයි අපිට ලැබෙන්නේ ගානායතනයේදී ආපහු චක්කායතනයත් එක්ක චක්‍ර බැඳුත්. ওই ප්‍රශ්න දෙකමනේ අහන්නේ. ඔව්. නේද? ඔව්. චක්කායතනයේදී පටිලෝමය ගානායතනයට එනකොට අනුලෝමය වෙනවා. නේද? ඔව් එහෙම හිතා ගන්න පුළුවන්. නමුත් ඒකට 8ක් වෙන්නේ 11ක් වෙන්නේ නැද්ද? 11ක් වෙන්නේ නැහැ. 11ක් වෙන්නේ නැහැ. ඒකට 11ක් වෙන්නේ නැහැ කියන්නේ 11 වෙන වෙනම විසර්ජන ලැබෙන්නේ නැහැ. දැනටමත් ඒ ගැන කතා කරලා තියෙනවා. චක්කායතනේ ගානායතනයත් එක්ක චක්‍ර බඳපු වෙලාවේදී ඒක කතා කරලා තියෙනවා. ආයේ ගානායතනය මේ චක්කායතනත් එක්ක චක්‍ර බඳින්න අවශ්‍යතාවයක් නැහැ. හරි හරි දැන් මට පැහැදිලි. බොහොම නේද? හරි. හොඳයි. හොඳයි. ඒ විදිහට ප්‍රශ්න අහන එකෙන් තව අපිට කරුණු පැහැදිලි වෙනවා. හොඳයි. දැන් මේකේ ඊළඟ ප්‍රශ්නේ මේකට අරන් තියෙන්නේ මන ආයතනය සම්බන්ධ කරලා. දැන් එතකොට කලින් ගත්තේ අපි රූප ආයතනනේ. එතකොට ඉතිරි ආයතන ටිකත් ඒ විදිහටම අපිට කතා කරන්න වෙනවා. ඒ කියන්නේ රූප ආයතනය මේ ගාන ආයතනයත් එක්ක රූප ආයතනයට පස්සේ අපිට ලැබෙන්නේ අපි සද්ද ආයතනය ගන්නෙ නැහැනේ. සද්ද ආයතනය නැතුව ගන්ධ ආයතනනේ. එතකොට ගාන ආයතන ගන්ධ ආයතන. ඒක මෙතන සඳහන් කරලා නැහැ. ඒ වගේම රස ආයතනෙ සඳහන් කරලත් නැහැ. ගාන ආයතන රස ආයතන සඳහන් කරලත් නැහැ. එහෙමනම් ඊට පස්සේ අපිට හම්බෙන්නේ ගාන ආයතන මන ආයතන චක්‍ර බැඳිලා තමයි හම්බෙන්නේ. ගාන ආයතන මූල මන ආයතන මූලී. කාටද මේකට ඉදිරිපත් වෙන්න පුළුවන්? නීතා මහත්මියට පුළුවන්? උත්සාහ කරන්න. ගානායතනං යස්ස ගානායතනං උප්පජ්ජති තස්ස මනායතනං උප්පජ්ජති ති යමකුට ගානායතන වර්තමානයේ උපදී නම් ඔහට මනායතනයත් වර්තමානයේ උපදීද. එතකොට ගානායතනෙ උපදිනකොට මේ මානායතනයත් උපදිනවා. කොහොමද අපි එහෙම කියන්නේ? කියන්නේ මේ අර දකිවනේ මේ ඒක
චක්කු ප්‍රසාද නෑ. මම කිව්ව ගාන ප්‍රසාද රූපයේ උපදින කොට එතන විඥාන මන ඒකත් වර්ණ රූපය ගාන ගන්ධ රූපය නෑ. මේක ගාන ආයතනෙ. හොඳයි අපි පුළුවන් ද තව කාට හරි පුළුවන් ද උදව් කරන්න? චන්ද්‍රිකා මහත්මිය මොකද කියන්නේ? කොහොමද මේක විස්තර කරන්න? දසකය සෝත දසකය සෝත දසකේ නේද? අපි කතා කරන්නේ ගාන ආයතන. ගාන දසකය ගාන දසකේ උපදිනවා කියන එක කොට කවුද අපි එතනදී සලකන්නේ? සලකන්නේ හිතක්නේ උපදින්නේ. රස විඳින මේ ගඳ සුවඳ බලන හිතක් උපදින්නේ. එතකොට නෑ. දැන් අපිට ආපහු බේසික්ස් වලට යන්න ඕන. අපි කිව්වා මතකද ආයතන උපදිනවා කියලා ගන්නෙ අපි ආයතන උපදින්න භව්‍යයි නම් කියලා මතකද? එහෙම මොකක්ද මතකද? දැන් අපි දන්නවා ගබ්බසෙය්‍යක සත්වයක් ගත්තොත් හිතන්නකෝ මිනිස්සෙක් ගබ්බසෙය්‍යක අවස්ථාවේදී එයාට ඇස නැහෙනේ නේද? ඇස ඉපදෙන්නේ නැහැනේ මේ ප්‍රතිසන්දී ඇස ඉපදෙනවද නැහැනේ. හරි. නමුත් අපි එයා ඇස උපදින්න භව්‍ය නිසා එයාට ඒ අවස්ථාවේදී ඇස උපදිනව පුද්ගලයෙක් හැටියට ගන්නවනේ. මතකද ඒ කිව්වා? එතකොට ගානායතනයේ උපදින පුද්ගලයා කියලා ගන්නේ ගානායතනයේ උපදින්න භව්‍යව උපදින පුද්ගලයා. හරි? ඒ පුද්ගලයා උපදිනකොට පහළ වෙන ස්කන්ධ මොනවද? ගානායතනයේ උපදින්න භව්‍ය පුද්ගලයා ප්‍රතිසන්දිය ගන්නකොට ඇතිවන ස්කන්ධ මොනවද? ස්කන්ධ ගැන අහන්නේ. ඔව් හරි කියන්න. අපි හිතමු ගබ්බසෙය්‍යක සත්වයක් කියලා. ගානායතනයක් උපදින්න භව්‍යව උපදිනවා. එතකොට එතන ඇති වෙන ස්කන්ධ මොනවද? ඒ ප්‍රතිසන්දී අවස්ථාවේදී ඇති වෙන ස්කන්ධ. පහම වෙනවද ස්කන්ධ පහම? ඒ මන ආයතන අන්න හරි. මොකක්ද එතන මන ආයතනය කිව්වේ? විඥානිසිත ප්‍රතිසන්දි විඥානය. ප්‍රතිසන්දි විඥානයේ මන ආයතනය නේද? එතකොට යම් කිසි පුද්ගලයෙක් ගානායතනයක් ඇතුව උපදිනවා කියන ගානායතනයක් ඇති වෙන්න භව්‍යව උපදින අවස්ථාවනේ මේ කියන්නේ නේද? ඒක තමයි වර්තමාන මොහොත කියලා කියන්නේ. යස්ස ගානායතන උප්පජ්ජති කියන්නේ ගානායතනයක් උපදින්න භව්‍යව උපදින පුද්ගලයා. හරි? එහෙමනම් ඒ පුද්ගලයා උපදින්නෙම මොකකින්ද? ප්‍රතිසන්දි විඥානයකින් නේද? එතකොට ඒ අවස්ථාවේදීම මන ආයතනයත් උපදිනවා. හරි නේද ඒක? එතකොට මේකේ උත්තරේ වෙන්න ඕනේ මොකද්ද? ආමන්තා වෙන්න ඕනේ නේද? හරි. ඒක පැහැදිලිද පැහැදිලි නැද්ද? ඒක හොඳට දැනගත යුතු තැනක්. පැහැදිලි දැන් නම්. පැහැදිලි නේද? දැන් මේකේ අපි ඇහුවොත් එහෙම යස්ස චක්කායතනං උප්පජ්ජති තස්ස මනායතනං උප්පජ්ජති इति කියලා ඇහුවොත් ඒක ආමන්ත වෙන්නේ. ඒත් ආමන්ත. එතකොට හිතන්න ඕනේ මෙහෙමයි. දැන් චක්කායතනය කියනකොට මේ චක්කු විඥානයක් ගැන නෙවෙයි කතා කරන්නේ. හරි? දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් මේ ගානායතනයේ උපදිනකොට මනායතනයේ උපදිනවද කියලා ඇහුවොත් මේ කතා කරන්නේ ගාන විඥානය ගැන කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඒක නෙවෙයි. දැන් කවුද යස්ස කියලා කියන්නේ කවුද කියන එක බලන්න ඕනේ. යස්ස ගානායතනං උප්පජ්ජති කියලා කියන්නේ ගානායතනයක් උපදින්න භව්‍යව උපදින පුද්ගලයා. ඒ පුද්ගලයාට ඒ උපදින පුද්ගලයාට මනායතනෙ උපදිනවද? ඔව්. මොකද එයා ප්‍රතිසන්දි විඥානයකින් තමයි ඒ ගානායතනයක් ඇති වෙන්න භව්‍යව උපදින්නේ. ඒක නිසා ආමන්තා කියලා අපිට උත්තරේ ලැබෙනවා. ඒක පැහැදිලි නේද? මම ඔක මතක තියාගන්න. ඉස්සරහටත් ඔක ඕන වෙයි.
සමාවෙන් රත්නායකට මම දැක්ක විසුද්ධි මාර්ගයේ භව්‍ය කියන එක අර්ථ දක්වලා තිබෙනවා. ඔව්. කම්මාවරණ, විපාකාවරණ, ක්ලේශාවරණ නැති පුද්ගලයා. අභව්‍ය කියන්නේ කම්මාවරණ, විපාකාවරණ, ක්ලේශාවරණ ඇති පුද්ගලයා කියන. ඇති පුද්ගලයා. ඒ කියන්නේ කර්මාවරණ, විපාකාවරණ, ක්ලේශාවරණ. ක්ලේශාවරණ. ඇති පුද්ගලයා තමයි අභව්‍ය පුද්ගලයා. ඇති පුද්ගලයා භව්‍යයි. භව්‍ය පුද්ගලයා නේද? ඔව්. එතකොට ඇත්තටම දැන් කර්මාව දැන් බලන්න හුඟක් වෙලාවට දැන් ඔය මේ ආයතන පිළිබඳව ගන්නකොට විශේෂයෙන්ම කම්මා වර්ණයෙන් නේද ඒක වෙන්නේ? විපාක වර්ණයෙන්ද? කම්මා වර්ණයෙන්ද? විපාක කියන්නේ රූප වලට අපි නේද? ඒතර කම්මා වර්ණයෙන් තමයි ඒක සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට දැන් එන්න මේ විදිහට තේරුම් ගන්න ඒක හොඳයි ඒක මතු කරපේක. මේ එතකොට අපි මේ විදිහට තේරුම් ගන්න. දැන් මේකේ අනිත් පැත්ත අපි බලමු. දැන් නීත මහත්මිය උත්සාහයක් ගන්න. මේකට උත්සාහයක් ගන්නකො. යස වාපන මනායතනං උප්පජ්ජති තස්ස දානායතනං උප්පජ්ජති ති. යමෙකු පියාලේ මනායතනේ වර්තමානයේ උපදීනම් ඕහට දානායතනය දානායතනයේ වර්තමානයේ උපදීද? ඔව්. එතකොට ඔව්. දැන් කියන්නේ මනායතනයේ උපදීනා කියලානේ. එතකොට මේ නෑ මනායතනයේ තිබුණත් ගානායතනේ නැති අය ඉන්නව නිසා මනායතනේ උපදින අයට විශේෂ නමක් කියන. අපි මොකක්ද මතකද? සචිත්තකානං. අන්න හරි. එතකොට මේ මනායතනං uppajjati කියලා කියන්නේම සචිත්තකානං uppajjantānaං කියන කොටස ගැන තමයි මේ කියන්නේ. නේද? හැබැයි ගානායතනයේ උපදින ගානායතනයේ නූපදින කියන කොටසත් අපි කියන්න පුළුවන් ඒ විදිහටම වචනයක් දාලා නේද? ගානායතනයේ නූපදින එක්කනට මොකද්ද අපි කියන්නේ? සගානකාන. අගානකාන. අගානකාන. හරි? ඒ වගේම ගානායතනයේ උපදින එක්කනට කියන්නේ සගානකාන. සගාන. හරි. එතකොට සගාන කාණං කියන එක්කනාට අපි කියන්න ඕනද මනායතනයේ උපදින කෙනෙක් කියලා කියන්න ඕනේද? නෑ. නෑ. සගාන කයන අපි දන්නවා ගානායතනය උපදිනකොටම මනායතනයේ උපදිනවා කියලා නේද? දැන් ප්‍රතිසන්දියේදී ගානායතනයේ උපදිනවා කියලා අපි ගන්නේ ප්‍රතිසන්දිය ලබන පුද්ගලයානේ. සගානකව ප්‍රතිසන්දිය ලබන පුද්ගලයානේ. එයාට අනිවාර්යයෙන්ම මනායතනය කියන එක ඇති වෙනවා ප්‍රතිසන්දි විඥාන. හරි ඒක නිසා අපිට දැන් සගානකව උපදිනවා කියනකොට අපිට ආපහු මේ සචිත්තකානං කියලා කියන්න ඕනේ නැහැ. ඒ අයට ගානායතනේ උපදිනවා. නේද? මනායතනයත් උපදිනවා, ගානායතනයත් උපදිනවා, සගානකව උපදින කට්ටියට. නමුත් අචිත්තකව නෑ අචිත්තක වෙන්න බෑනේ. සචිත්තකව අගානකව උපදින කට්ටියට මනායතනේ උපදිනවා, ගානායතනේ උපදින්නේ නැහැ. උපදින්නේ නේද? හොඳයි. කොහොමද මේක කියන්නකෝ බලන්න නීත මහත්මිය විසර්ජනේ. බලාගෙන කියන්න. පාලියෙන් කියන්න. ඔව් සචිත්තකානං අගානකානං උප්පච්චත්තානං තේසං මනායතනං උප්පජ්ජති. නොච තේසං ගානායතනං උප්පජ්ජති. ඒක නොච කියලා කියනවා නොච තේසං. නොච තේසං ගානායතනං උප්පජ්ජති. ඊට පස්සේ කියනවා සගානකානං උප්පච්චත්තානං තේසං මනායතනං ච උප්පජ්ජති ගානායතනං ච උප්පජ්ජති. හරි. එතකොට දැන් බලන්න අපි මේ මතක් කරා නේද සගානකානං කියන තැනදී අපි සචිත්තකාන දැන් සාමාන්‍යයෙන් අපිට හිතෙනවා නේද දැන් උඩේකේ කිව්වේ සචිත්තකානං අගානකානං කියලා කිව්වේ නේද සිතක් සහිතව අගානක උපදින්නා වූ වුණට මනායතනේ උපදී නමුත් ගානායතනේ උපදින්නේ නොවේ. හරි? මොකද අගානක නිසා.
මොකද සචිත්තකාණං කියලා කිව්වේ මෙන්න මේ මන ආයතනේ උප්පජ්ජති කියන මේ සම්නිට්ඨානෙට ගලපන්න ඕන ඉඳ තමයි මේ උඩ සචිත්තකාණං කියලා කිව්වේ. හරි. දැන් දෙවැනි එකට එනකොට මේ අපි සාමාන්‍යයෙන් හිතන්නේ සචිත්තකාණං සගානකාණං උප්පජ්ජන්තානං කියලා එන්න ඕනේ කියලා. නමුත් මේකට කලින් මොකද්ද කිව්වේ? ගානායතනේ උපදින්නා වූ යමෙක් ඉන්නවා නම් ඒ අයට මන ආයතනේ උපදිනවද කියලා අහනකොට අපි කිව්වා එසේ කියලා නේ. නේද? එහෙමනම් ගානායතනේ උපදින යම් කෙනෙක් ඉන්නවා නම් ඒ කියන්නේ සගානක කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම එයා මේ මන ආයතනේ කියන එකත් උපදිනම එක සචිත්තක එක්කෙනෙක්ම තමයි නේද? ඒක නිසා අපි මේ ඊළඟ එකට ගියාම අපි කියන්නේ නැහැ සචිත්තකාණං සගානකාණං කියලා. මොකද සගානකාණං කියනකොටම අපි දැනගන්න ඕනේ එයා සචිත්තකාණං කියලා. මේ ආයතන ගත්තොත් දැන් සචක්කුකාණං කිව්වොත් අනිවාර්යයෙන්ම එයා සචිත්තකාණං. ඒ මොකද චක්කායතනේ උපදින්න භව්‍ය පුද්ගලයා උපදින්නෙම ප්‍රතිසන්දිස්තකින්. එයා සචිත්තකව තමයි උපදින්නෙමනේ. සිතක් එක්කමනේ. ඒක නිසා අපි සචිත්තකාණං කියන වචනේ මෙතන පාවිච්චි කළා නෑ. මේකෙදි වැඩිදුර විස්තර කිරීමක්. නමුත් ඒක තේරුම් ගන්න එක හොඳයි. ඇයි එතන එහෙම කිව්වේ නැත්තේ කියලා. මොකද ඒකේ අනුලෝම පුච්චාවේදීම අපිට පේන දෙයක් තමයි ගානායතනෙ උපදිනවා නම් මන ආයතනය උපදිනවාම කියන එක වර්තමානයේ. හරි. මේකට කවුද උදව් කරන්නේ? හේමන්ත මහත්මිය ඉන්නවද? මම උත්සාහ කළා බලන්න. කරන්න. කරන්න කාන්තයක් නැද කිව්වේ? යමෙකුට යස්ස ගාන ආයතනං උපජ්ජති යමෙකුට ගාන ආයතනයේ වර්තමානයේ උපදින්නේද ඕහට වර්තමානයේ ධම්මායතනය උපදීද කියලා තමයි අහන්නේ. එතකොට ගාන ආයතනය උපදිනවා නම් වර්තමානයේ එයාට ධම්මායතනය උපදින්න ඕන. මොකද ගාන ආයතනයේ උපදින කොට එතන තියෙන ප්‍රතිසන්දි සිතේ යෙදෙන චෛතසික ටික තියෙන නිසා ධම්මායතනයත් උපදිනවා කියලා මට හිතෙනවා. බොහොම හරි. බොහොම හරි. දැන් තව කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ගානායතනෙ උපදිනවා කියන තැනදී අපිට ගන්න බැරිද එතකොට ගානායතනයේදී ගාන දශකයේ තියෙන මේ සුකුම රූප ටික ධම්මායතනෙ නේද කියලා. හැබැයි මෙතනදී මතක තියාගන්න ඕන දෙයක් තමයි ඕපපාතික වගේ තැනකදී එහෙම ගන්න පුළුවන්. නමුත් ඒක සර්ව සාධාරණ නැහැ. මොකද ගානායතනයක් ඇතිවෙන්න භව්‍යව උපදින පුද්ගලයා ගැන කතා කරනවා. එතකොට ඇත්ත වශයෙන්ම මෙතන ගානායතනේ නැහැ. නැති වෙන්න පුළුවන්. දැන් ගබ්බසේක පුද්ගලයෙක් ගත්තොත්. ඒක නිසා අපි නිතරම හිතන්න ඕනේ අර භව්‍ය පැත්තෙන්ම හිතන්න ඕනේ මේක ගැන කතා කරනකොට කියන එකයි මට වැටහෙන්නේ. එතකොට අපිට ගන්න වෙන්නේ ගානායතනයක් ඇතිව උපදින්න නැත්නම් ගානායතනයක් ඇතිවීමට භව්‍යව උපදින පුද්ගලයා. එතකොට මේ ප්‍රතිසන්දි අවස්ථාව ගැන කතා කරන්නේ. එහෙමනම් මේ ප්‍රතිසන්දි අවස්ථාවේ ගානායතනයක් උපදින්න භව්‍යව ඒ ප්‍රතිසන්දිය ලබන අවස්ථාවේදී ධම්මායතනය කියලා කියන්නේ ප්‍රතිසන්දිසිතේ චෛතසික ධර්ම. හරි? එහෙම නැත්නම් අපිට මේ තව ගන්න පුළුවන් මේ ඕනනම් අපිට අර විදිහට මේ අවම වශයෙන් දශක කලාප දෙකේ තියෙන සුකුම රූප ගන්න පුළුවන්. කාය දශක වත්තු දශක කියන මේ එහෙම ඒ විදිහට ගන්නත් පුළුවන්. නමුත් මූලිකව අපිට හොඳටම තේරෙන දෙයක් තමයි ප්‍රතිසන්දිසිතේ යෙදෙන චෛතසික ධර්මයක් තියෙන හින්දා ඒකත් ධම්මායතනය ඇතුළු වෙනවා. ඒ වගේම කාය දශක වත්තු දශක කියන එක ගත්තත් ඒකේ තියෙන සුකුම රූප ටිකත් අයිති වෙනවා. ඒක නිසා එතනදී ධම්මායතනේ උපදිනවා කියලා ගන්න පුළුවන්. නේද? ඒ වගේම භව රූපයත් එක්ක උපදිනවා නම් එතන භව රූප ඒ භව දශකයේ තියෙන සුකුම රූප ටිකත් ධම්මායතනේ කියලා ගන්න පුළුවන්කමක් තියෙනවා. හොඳයි. ඒකට උත්තරේ වෙන්නේ ආමන්තා කියන එක නේද? හොඳයි. මේකේ පටිලෝමයක් කියන්නකෝ බලන්න කාන්තයක්.
පටිලෝම වෙන්නේ යස්ස වාපන ධම්මායතනං uppajjati තස්ස ගානායතනං uppajjati ති යමෙක් 50 ධම්මායතනය උපදිනවා නම් වර්තමානයේ ඔහුට වර්තමානයේ ගානායතනයත් උපදිනවාද කියලා තමයි අහන්නේ. එතකොට ගානායතනය උපදින එකට භව්‍ය කෙනෙක් හිටියොත් එයාට අගානකානම් භව්‍ය නැති කෙනෙක් හිටියොත් අගානකානම් වුණොත් එයාට අගානකානම් උපදුනොත් කවුරු හරි එයාට ධම්මායතනය උපදිනවා. ඒ වුණාට එයාට ගානායතනය උපදින්නේ නැහැ. නමුත් සගානකානම් ඉපදුනා නම් කාට හරි එයාට ගානායතනයත් උපදිනවා ධම්මායතනයත් උපදිනවා. පාලියෙන් කියන්න දන්නේ. හොඳයි. එතකොට මේ ධම්මායතනය කියන එක කාටද උපදින්නේ? ධම්මායතනය සගානකානම් උපදින නෑ අපි නෑ ඒක සංසය ගැන බලන්නේ නැතුව මම අහුවොත් එහෙම. ධම්මායතනය උපදින්නේ කාටද? ප්‍රතිසන්දි ගන්න එක්කනද? ඔව්. ඔව්. හරි. එතකොට මේ සෑම සත්වයක්ම උපදිනකොට ධම්මායතනය උපදිනවා. නේද? දැන් අපි ගත්තොත් එහෙම පංචවෝකාරය ගත්තොත් එතනදී අපි දන්නවා අනිවාර්යයෙන්ම ප්‍රතිසන්දි සිතේ තියෙන චෛතසික ධර්මයෝ ධම්මායතනෙ වෙනවා. ඒ වගේම යම්කිසි කර්මජ රූප කලාපත් එක්ක යම්කිසි සුකුම රූප ටිකක් ඉපදෙනවා නම් ඒ ටිකත් ධම්මායතනය වෙනවා. නේද? එතකොට දැන් වෙන කතිය දැන් අසඤ්ඤ සත්‍යය ගත්තොත් එහෙම අසඤ්ඤ සත්‍යයේදී රූපය විතරයි ඉපදින්නේ. රූප ස්කන්ධය විතරයිනේ. එතනදිත් ඒකේ තියෙන සුකුම රූප ටික ධම්මායතනෙ වෙනවා. ඒ කියන්නේ ධම්මායතනයකින් තොරව කිසිම සත්‍යයකට උපදින්න බෑ. අනිවාර්යයෙන්ම ලැබෙන ආයතනයක් තමයි ධම්මායතනය කියන එක. හරි? දැන් අපිට වෙන් කරගන්න ඕනේ ධම්මායතනය හැමෝටම ලැබෙනවා නම් ඒ හැමෝගෙම කාටද ගානායතනය උපදින්නේ නැත්තේ? ඒ කියන්නේ භව්‍යව ගානායතනයක් ලැබෙන්න භව්‍යව උපදින්නේ නැත්තේ කවුද? ඒ තමයි අගානකව උපදින අය. නේද? එතකොට අපිට මේ ධම්මායතනය කියන ටික ඇත්තටම අමතක කරන්න පුළුවන්. මොකද හැමෝටම ධම්මායතනය උපදින නිසා අපිට විශේෂයෙන් මෙතනදී බලන්න වෙන්නේ සංසයට ගැලපෙන සියලුම උපදින සත්‍යයන්ගෙන් සංසයට ගැලපෙන්නේ කවුද? නොගැලපෙන්නේ කවුද කියලා. එතන නොගැලපෙන්නේ අගානකව උපදින අය. නේද? අගානකව උපදින අය ගැලපෙන්නේ ගැලපෙන්නේ නැහැ. සගානකව උපදින අය ගැලපෙනවා. නේද? අගානකානං uppajjantānaං තේසං ධම්මායතනං uppajjati නොච තේසං ගානායතනං uppajjati. මම කිව්ව එක හරි එහෙනම්. ඔව් හරියටම හරි. සගානකානං uppajjantānaං තේසං ධම්මායතනං ච uppajjati ගානායතනං ච uppajjati. ඒක පැහැදිලි නේද? පැහැදිලි. හොඳයි. කොට අපි ඊළඟ එතකොට ගානායතනේ දැන් නිතරම ධම්මායතනයත් එක්ක චක්‍ර බැඳහම ඒ අර මූල කියලා ගත්ත ආයතනයේ යමක ටික ඉවර වෙනවා. නේද? අන්තිමට තියෙන ධම්මායතනේනේ. එතකොට දැන් ඔන්න ගානායතනයේ මූල වෙච්ච ඒ යමක ටික ඉවරයි. ඊළඟට රූපායතනය. අපි දැන් ගානායතනේනේ ගත්තේ. නේද? දැන් ඊට පස්සේ එනවා රූපායතනය තමයි අපිට 9 වෙනි එකට දීලා තියෙන්නේ. එතකොට මේකට කවුද ඉදිරිපත් වෙන්නේ? හේමන්ත මහත්මිය ඉන්නවද? ගිපාර ඉදිරිපත් උන්නේ නැහැ නේද? ඉන්න. හේමන්ත මහත්මිය කියන්නකෝ මට මේ ස්ක්‍රීන් එක පේන්නේ නැහැ ඉන්න කට්ටිය කවුද කියලා. යස්ස රූපායතනං uppajjati තස්ස මනායතනං uppajjati इति. රූපායතනය ඉපදෙන හැමෝටම මනායතන ඉපදෙන්නේ නැහැ නේද? අසඤ්ඤ සත්වයයිට මනායතන ඉපදෙන්නේ නැහැ. එතකොට රූපයක් නැතිව ඉපදෙන කට්ටියට අපිට විශේෂ නමක් කියන්න පුළුවන් නේද? අරූපකාන බෑ පොඩකින් sorry මේ මෙතන යස්ස රූපායතනං uppajjati කියලා දීලා තියෙනවානේ.
එතකොට අපි තෝරගන්න ඕනෙම රූපායතනයේ උපදින කට්ටියට. ඒ අයට මොකද්ද කියන්නේ? සරූපකාණ උපජන්තාන කියලා තමයි කියන්නේ සාමාන්‍යයෙන් නේද? මම තාම මේකට උත්තරේ නෙවෙයි මම හොයන්නේ. මම නිකන් මේ වචන වල හැඳින්වීම කරගෙන යන්නේ. ඒ විදිහට නොවෙන්න පුළුවන් මේකේ උත්තරේ දෙන්න. එතකොට මන ආයතනයේ නැති අය ඉන්නට එතකොට අචිත්තකාණ උපජන්තාන මොකද්ද මොන චිත්ත ගන්නද? අචිත්තකාණ අචිත්තකාණ. එතකොට අපිට කියන්න පුළුවන්ද සරූපකාණං අචිත්තකාණං කියලා කියන්න පුළුවන් නේද? ඔව්. ඒ අයට මොකද වෙන්නේ? ඒගොල්ලන්ට රූපායතනයේ ඉපදෙනවා මන ආයතනය නැහැ. ඉපදෙන්නේ නැහැ. එතකොට අනිත් කට්ටිය කවුද? සංසයට ගැළපෙන කට්ටිය. සරූපකාණ සචිත්තකාණ උපජන්තාන හරි. බලන්නකෝ. මෙතනදී අචිත්තකාණං uppajjantānaං දැන් බලන්න අපි කිව්වේ කලින් සරූපකාණං අචිත්තකාණං කියලානේ නේද? දැන් මෙතනදී අර සරූපකාණං කියන වචනේ අයින් කරලා තියෙනවා විසර්ජනයේදී. මොකද අචිත්තකාණං කියනකොටම මේ කතා කරන්නේ කවුරු ගැනද? අසඤ්ඤ සත්වය අය ගැන. අසඤ්ඤ සත්වයන් ගැන. එයාට රූපායතනය අනිවාර්යයෙන්ම තියෙනවානේ. ඒක නිසා එයා විතරයි ඉන්නේ. අචිත්තකාණං කිව්වම නේද? එයාට රූපායතනේ තියෙන නිසාම මෙතනදී කතා කරන්නේ නැහැ මේ සරූපකාණං කියලා. අචිත්තකයි කියන කට්ටිය රූපායතනේ උපදින කට්ටිය සරූප කට්ටිය හැටියට කෙලින්ම බාරගෙන තියෙනවා. හරි. එතකොට අචිත්තකාණං uppajjantānaං තේසං රූපායතනං uppajjati නොච තේසං මනායතනං මනායතනේ උපදින්නේ නැහැ. එතකොට මේ කතා කරන්නේ කවුරු ගැනද අපි භූමි වශයෙන් ගත්තොත් අසඤ්ඤ සත්වය අය. අසඤ්ඤ සත්වයේ උපදින පුද්ගලයා ගැන නේද? ඊට පස්සේ සරූපකාණං සචිත්තකාණං uppajjantānaං කියන්නේ ඒ අය කොහෙද ඉන්නේ? ඒ අය කවුද? කාමාවචරයේ උපදින අය ඔව්. රූපාවචරයේ උපදින අය. රූපාවචරයේ අසඤ්ඤ සත්වයේ හැර ඉතිරි රූපාවචරයේ උපදින අය නේද? හරි. එයාට රූපායතනයත් උපදිනවා මන ආයතනයත් උපදිනවා. එතකොට මේ එතන මන ආයතනය කියලා කියන්නේ මන ආයතනය උපදිනවා කියන්නේ මොකක්ද? මොකක්ද මන ආයතනය උපදිනවා කියලා කියන්නේ? එතන මන ආයතනය මොකක්ද? සිත් රූපේ ඉපදීම නිසා ස්කන්ධාස ඒව ඉපදෙනකොට සිත් නේද? නෑ හොඳට දැන් හරියට හරි කවුද මේ ලක්ෂ්මී මහත්මිය හරි. එතනදිත් ගන්න මේ රූප ආයතනයේ උපදින පුද්ගලයා ගැන කතා කරන්නේ. උපදින පුද්ගලයා කියන්නේ ප්‍රතිසන්දිය ගන්න පුද්ගලයා මේ. ප්‍රතිසන්දි. එතකොට මන ආයතනය කියන්නේ මොකද්ද? ප්‍රතිසන්දි සිත. ප්‍රතිසන්දි සිත. මන ආයතනය කියන්නේ ප්‍රතිසන්දි සිත. හරි. බොහොම හොඳයි. හොඳයි මේකේ පටිලෝමයක් කියන්නකෝ බලන්න. යස්සවාපන මනායතනං උප්පජ්ජති තස්ස රූපායතනං උප්පජ්ජති ති. කියන්නේ මනායතන සචිත්තකාණං අරූපකාණං උප්පජ්ජති උපජ්ජන්තානං මෙහෙමයි අරූපකාණං කියන තැන අපිට කියන්න ඕනද සචිත්තකාණං කියලා? නෑ කියන්න අවශ්‍ය නෑ. කියන්න ඕනේ නේ. අරූපකාණං කියලා කියන්නේ අපි අරූපයේ උපදින අරූපකාණං uppajjantānaං කියලා කියන්නේ අරූපකව උපදින කියනකොට අරූපයේ උපදින බ්‍රහ්මීන් ගැන කියන්නේ නේ. ඒ යස්ස කියලා කියන්නේ. උපදිනින් පවතිමින් උපදිමින් ඉන්න අය නේද? එතකොට අපිට කියන්නේ අචිත්තකාණං uppajjantānaං කියලා කියන්නේ. එතකොට තේසං රූපායතනං uppajjati. I කියන්නේ අචිත්තකාණං
අචිත්ත කාණං ගන්න බෑනේ. අචිත්ත කාණං ගන්න බෑ. මොකද දන්න සම්නිට්ඨානෙට ගැලපෙන්න ඕනේ. මේ සචිත්ත කය ගැනමයි කතා කරන්නේ. සචිත්ත කාණං uppajjantānaං තේසං රූපායතනං uppajjati. එහෙම කියන්න බෑනේ. කොහොමද එහෙම කියන්නේ? කියන්නේ සචිත්තකව උපදින හැමෝටම රූපායතනෙ උපදිනවද? සචිත්ත කාණං අරූප කාණං uppajjantānaං. ඔව්. අරූප මෙහෙමයි. කාණං ඒක තමයි අපි කිව්වේ සචිත්ත කාණං අරූප කාණං කියලා වචන දෙකක් යොදන්න ඕනේ නැහැ. අපි දන්නවා අරූප කාණං කියන්නෙම සචිත්ත කට්ටියක් නේ. ඒක නිසා බොහෝ විට මම හිතනවා විසර්ජනයේදී සචිත්ත කාණං කියලා යොදලා නැතුව ඇති අරූප කාණං කියලා වෙන්නේ නැති තියෙන්නේ. එතකොට අපි දැනට කියමු අරූප කාණං uppajjantānaං තේසං මනායතනං uppajjati නොච තේසං රූපායතනං uppajjati නේද? ඊට පස්සේ අපිට කියන්න වෙනවා මොකද කියන්නේ? ජයන්ත මහත්මයා මට ඒතර තේරෙන්නේ ඇයි අරූප කාණං කියලා අයිනොත් රූපායතන උප්පජ්ජති කියන්නේ කියන්නේ. ඔබතුමා දැන් කිව්වා එහෙම? ඔව් ඒක වැරදුනා පොඩකින්ද. නොච තේසං කියලා කිව්වනේ. නොච තේසං රූපායතනං uppajjati. නොච තේසං කිව්වම මොකද්ද? රූපායතනෙ උපදින්නේ නොවේ නේද? හරි නේද ඒක? ඔව් දැන් හරි. හරි. කලිමුත් හරි නොච තේසං කියලා කියනවනේ. මට ඇහුන්නේ. හරි. මෙහෙමයි. අපි ගත්තොත් එහෙම අරූපකාණං uppajjantānaං තේසං මනායතනං uppajjati නොච තේසං රූපායතනං uppajjati නේද? ඒතර ඉතුරු කොටස කොහොමද කියන්නේ? සචිත්ත කාණං සරූප කාණං uppajjantānaං. හරි. එතන කියන්නේ නෑ. ඇයි අපිට සජිත්ත කාණං සරූප කාණං කියලා කියන්න හේතුව මොකද්ද? ඇයි අපි නිකම්ම කියන්න බැරි මේ සරූප කාණං කියලා? ඒ කියන්නේ රූපය භව්‍යව උපදින හැමෝටම මනායතනෙ උපදින්නේ නෑ නේද? අසඤ්ඤ සත්‍යය ගත්තොත් එතන රූපේ උපදිනවා රූපායතනෙ උපදිනවා නමුත් මනායතනෙ උපදින්නේ නැහැ නේද? ඒ නිසා තමයි අපිට කියන්න වෙන්නේ සචිත්ත කාණං සරූප කාණං කියලා. ඒක පැහැදිලිද? පැහැදිලි. ඔව් ඒක තමයි. අපි බලමු. හරි අපි කිව්වා වගේම මෙතන අරූප කාණං කිව්වම ආපහු සචිත්ත කාණං කියන්න ඕනේ නැහැ. මොකද අපි දන්නවා අරූප කාණං කියලා කියන්නේම අරූපී බ්‍රහ්මයන් නේ. ඒ අරූපී බ්‍රහ්මයන්ගේ උප්පත්තියේදී එයාගොල්ලන්ට අනිවාර්යයෙන්ම මන ආයතනෙ උපදිනවනේ. ඒකින්ද අපිට ඒක විශේෂයෙන් කියන්න ඕනේ නැහැ. එතකොට අරූපකාණ uppajjantānaං සම්මන ආයතනං uppajjati ඒව සම්නිඨානෙට ගැලපෙනවා. නමුත් සංසේට නොගැලපෙනවා. නොච තේසං රූපායතනං uppajjati. එතකොට ඊළඟට බලනකොට සචිත්තකාණං සරූපකාණං කියන්න වෙනවා. මොකද එතන නිකම්ම සරූපකාණං කියන්න බෑ. මොකද සරූපකාණං කිව්වොත් අසඤ්ඤ සත්‍යයත් අයිති වෙනවා නේද? අසඤ්ඤ සත්‍යයේ අය සම්නිට්ඨානෙට ගැලපෙන්නේ නැහැ. ඒ මන ආයතනේ උපදින කට්ටිය ගැන අපි මේ කතා කරන්නේ. එහෙමනම් අසඤ්ඤ සත්‍යයේ අය සම්නිට්ඨානෙට ගැලපෙන්නේ නැහැ. ඒක නිසා අපිට ඒ අයව අයින් කරන්න ඕන හින්දා මේ සිත් 15 වෙන අය ගැන කතා කරන්න ඕන හින්දා අපි කියනවා සචිත්තකාණං සරූපකාණං uppajjantānaං සම්මනායතනං ච uppajjati රූපායතනං ච uppajjati කියලා. ඒක පැහැදිලිද? පැහැදිලි නේද? එතකොට හරි. එතකොට මේ සචිත්තකව සරූපකව උපදින කට්ටියගේ මන ආයතනය කියලා කිව්වේ මොකද්ද? දෙවෙනි එක මම ගන්නෙ. විසර්ජනයේ දෙවෙනි කොටසේ සචිත්තකාණං සරූපකාණං උපදින අයගේ මන ආයතනය උපදිනවා කියලා කියන්නේ මොකද්ද? එතන මන ආයතනය කියලා කියන්නේ ප්‍රතිසන්දි සිත. හරි. එතකොට රූපායතනං ච uppajjati කියලා කියන්නේ
එතන ඒක සුද්දාෂ්ටකයේ රූපය රූපායතනේ. සුද්දාෂ්ටක එතනදී අර මේ අවම වශයෙන් දශක කලාප දෙකක් හෝ ඇතුව උපදින වර්ණ රූපය තමයි එතනදී රූපායතනය කියලා කියන්නේ. හොඳයිනේ. පැහැදිලි. හොඳයි. අපි ඊළඟට 10. යස්ස රූපායතනං uppajjati තස්ස ධම්මායතනං දැන් බලන්න මේක තමයි අවසාන යමකේ රූපායතනේ සම්බන්ධයෙන්. ඒක පැහැදිලි නේද? මොකද හැම එකක්ම අවසාන යමකේ වෙන්නේ මේ ධම්මායතනේ මූලී වෙනකොට තමයි අවසාන යමකේ ලැබෙන්නේ. කතා කරපු නැති කෙනෙක් ඉන්නවද අපිත් එක්ක වෙනදට එකතු වෙන? හොඳයි. මේක කාන්තියක් අර පුළුවන්ද විසඳන්න? මම එකක් කරා හැබැයි. හැමෝම වගේ කරා නේද කතා කරන අය? චිරස්ත්‍රි මහත්මිය කරේ නැද්ද? නෑ දැන් කරේ නැහැ. එහෙනම් කරන්න මේ චිරස්ත්‍රි මහත්මිය. යස්ස රූපායතන උපජ්ජති යමෙකුට රූපායතනයක් උපදිනවා නම් ඕහට ධම්මායතනයක් උපදීද? එතකොට රූපායතනයක් උපදිනවා නම් ධම්මායතනයක් උපදිය යුතුයි කියලා මම හිතන්නේ. ඒක පැහැදිලි කරන්න. කොහොමද එහෙම හිතන්නේ? කියන්නේ රූපායතනයක් තියෙනකොට නෙවෙයි උපදිනකොට. උපදිනකොට ධම්මායතන උපදිනවා කියන්නේ ධම්මායතන සුකුම රූප තියෙනවා ධම්මායතනේ. ඔව්. එතකොට රූපායතනේ උපදිනවා කියනකොට හරි කියන කතාව හරි තව පොඩ්ඩක් ගලප ගන්න. හරි කියන විදියත් හොඳයි. තව චුට්ටක් ඇයි එහෙම කියන්නේ කියලා කියන්නේ රූපායතනේ උපදිනකොට ඒත් එක්ක ඇති වෙන අනිකුත් රූප මොනවද? අනිකුත් රූප සුකුම රූප තියෙනවා. නමුත් එහෙම නෙවෙයි. අපි කියන්නේ රූපායතනේ උපදිනකොට අනිකුත් ආයතන නෑ අනිකුත් රූප කියන්නේ පඨ ව්‍යාපෝ තේජෝ වායෝ ඒවා. ඔව්. ශුද්ධාෂ්ටකයේ තමයි උපදිනවා නේද? රූපායතනේ උපදිනකොට ශුද්ධාෂ්ටකයත් උපදිනවා නේද? ඒ ශුද්ධාෂ්ටකයේ තියෙන සුකුම රූප ටික මොකද වෙන්නේ? ධම්මායතනයට. දැන් අනිත් එක දැන් රූපායතනයක් උපදින්න භව්‍යයි කියලා කතාවක් නැහැනේ. දැන් රූපායතනය යම්කිසි සත්වයක් ගත්තාම ඒ සත්වයාට රූපායතනයක් ප්‍රවෘත්ති කාලේ තියෙනවා නම් ඒක ලැබෙන්නේ කොයි අවස්ථාවේද? මුලින්ම ලැබෙන්නේ ප්‍රතිසන්දි අවස්ථාවේදීම ලැබෙනවා නේ. දැන් චක්කායතනය වගේ ප්‍රතිසන්දියෙන් පසුව භව්‍යව පහළ වෙනවා එහෙම කතාවක් නෑ රූපායතනේ නේද? මොකද ඒ රූපායතනයත් ඇතුව උපදින අය අර කිව්වා වගේ දශක කලාප අවම වශයෙන් දෙකක්වත් ඇතුව තමයි උපදින්නේ නේද? ඕපපාතිකව උපදිනකොට එහෙම ඊට වඩා වැඩි නේද? ඒතකොට භාව රූපයත් එක්ක ඉපදිනවා නම් තවත් කලාපයක් වැඩි නේද? ඒතකොට කාය දශක, භාව දශක, වත්තු දශක කියන තුනම තියෙනවා භාව දශකයත් එක්ක උපදින පුද්ගලයාට නේද? ඒතකොට රූපායතනයත් එක්ක උපදිනවා. ඒවම ගත්තාම අපිට මේ මෙතන ප්‍රතිසන්දි අවස්ථාවේදීම තමයි රූපායතනය කියන එක මේ රූපයක් ලැබෙන්න තියෙනවා නම් ලැබෙන්නෙම ප්‍රතිසන්දි අවස්ථාවේදීමයි. ඒ කියන්නේ මේ ඇත්තටම මේ පංචවෝකාරයේ උපදින පුද්ගලයා තමයි මෙතන මේ යස්ස කියලා කියන්නේ. වෙනත් විදිහකට කිව්වොත් පංචවෝකාරයේ උපදින පුද්ගලයා තමයි මෙතනදි මේ යස්ස කියලා කියන්නේ. මොකද පංචවෝකාරයේ තමයි රූප තියෙන්නේ. රූප කියනකොටම ශුද්ධාෂ්ටක කියන එක මතක් වෙන්න ඕනේ. ඒ ශුද්ධාෂ්ටකයේ තියෙන වර්ණ රූපේ. එතකොට ප්‍රතිසන්දි අවස්ථාවේදීම ලැබෙනවා නේද? අසඤ්ඤ සත්‍ය වුණත් ඒ ප්‍රතිසන්දි අවස්ථාවේදීම
රූපායතනය කියන එක ලැබෙනවා. මොකද එතන ජීවිත නවකයේ පහළ වෙන්නේ සුද්ධාෂ්ටකයයි ජීවිතේන්ද්‍රයයි කියන ඒ ජීවිතේන්ද්‍රිය රූපයයි කියන ඒ රූප ටික. එතනදිමත් රූපායතනය කියන එක ලැබෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම ධම්මායතනය ඒ ප්‍රතිසන්දිය ගන්න පුද්ගලයාට ඇති වෙනවා. එතකොට එක්කෝ චෛතසික ධර්මයි සුකුම රූප හැටියට හෝ නැත්නම් අසඤ්ඤ සත්‍ය වගේ තැනක සුකුම රූප පමණක් වශයෙන් හෝ ධම්මායතනය උපදිනවා. එතකොට මේක පිළිතුරු වෙන්නේ විසර්ජනය වෙන්නේ මොකද්ද චිරාශි මහත්මිය? ඒකට ආමන්තා කියේතු. ආමන්තා කියන පිළිතුර ලැබෙනවා. දැන් මේකේ පටිලෝම පුච්චාවත් ඔබතුමිය මහන්නකෝ. එතකොට යස්ස වාපන ධම්මායතනං uppajjati. ඔව් බොහොම හොඳයි. තස්ස රූපායතනං uppajjati ති. බොහොම හොඳයි. බොහොම හොඳයි. හරි. යස්ස වාපන ධම්මායතනං uppajjati තස්ස රූපායතනං uppajjati ති. මේකේ සිංහල තේරුම මොකක්ද? යමෙකුට යලි ධම්මායතනයක් උපදිනවා නම් එහි ඕහට රූපායතනයක් උපදීද කියලා අහන්නේ නේද? එතකොට ධම්මායතනය කාටද උපදිනවා කියලා අපි කිව්වේ? ඒකද හැමෝටම උපදිනවනේ. හැමෝටම කියන්නේ උපදින හැම සත්වයකටම උපදිනවා නේ. උපදින හැම සත්වයකටම උපදිනවා. හරි. එතකොට හැමෝම උපදින අවස්ථාව ගත්තාම හැමෝගෙම එතනදී තමයි මේ ධම්මායතනය උපදිනවා කියලා කියන්නේ. එතකොට ඒ පුද්ගලයා උපදිමින් ඉන්න පුද්ගලයන්ගේ ධම්මායතනය උපදිනවා. හරි. ඒ අයගෙන් සමහරුන්ට රූපායතනය උපදිනවා සමහරුන්ට රූපායතනය උපදින්නේ නැහැ නේද? මේ අරූප තලයට රූපායතනයක් නැහැ. හරි. එතකොට දැන් අරූපකව උපදින කට්ටිය ගත්තොත් ඒ කවුරු ගැනද අපි කතා කරන්නේ? අරූප තලවල අරූප භූමි වල උපදින අය නේද? එතකොට අරූප භූමි වල උපදින කට්ටියට ගත්තාම ඒගොල්ලන්ට ධම්මායතනය උපදින කට්ටියද නැති කට්ටියද ඒගොල්ලන්? අරූපේ උපදින කට්ටිය ගත්තොත් ඒගොල්ලන් උපදිනකොට ඒගොල්ලන්ට ධම්මායතනයත් උපදින කට්ටියක්ද නැද්ද? ධම්මායතනයක් උපදිනවා ඇති නේද? මොකද ඒගොල්ලන්ට මේ අනිත් දේව ධම්මේ රූපයක් නැති වුණාට සංඥා තියෙනවනේ. ඒතර චෛතසික තියෙනවනේ. අරූපේ උපදිනකොට මොනවද ඇති උපදින අවස්ථාවේ හටගන්න ස්කන්ධ මොනවද? රූප නැහැ. සංස්කාර විඥාන තියෙනවා. එතකොට වේදනා සංඥා සංකාර කියනවා මොන ආයතනයේද ඇතුල් වෙන්නේ? ධම්මායතනයට. ධම්මායතනයට. ප්‍රතිසන්දි විඥානය මොකටද අයිති වෙන්නේ? මොන ආයතනයේද? ප්‍රතිසන්දි විඥාණයට මන ආයතනයට. මන ආයතනය. හරි බොහොම හොඳයි. බොහොම හොඳයි. හොඳ නිවැරදි නිර්වෝල් දැනුමක් තියෙනවා. එතකොට එතන ප්‍රතිසන්දි විඥානයේදී අර වේදනා සංඥා සංඛාර කියන චෛතසික ධර්මයෝ අයිති වෙන්නේ මොනවටද කියේ මොන ආයතනයටද? ධම්මායතනය. ධම්මායතනය. එහෙමනම් අරූපකව ඉපදෙනකොට ධම්මායතනය අනිවාර්යයෙන්ම ඉපදෙනවා නේද? එහෙමනම් අපිට අරූපකානං uppajjantānaං කිව්වොත් ආපහු අපි ධම්මායතනයක් උපදිනවා කියලා කියන්න අවශ්‍යත් නැතුව ඇති. මොකද ඒ විදිහට තමයි ධම්මායතනත් එක්කම උපදින නිසා. ඒ අයට ධම්මායතනය උපදිනවා නමුත් රූපායතනය උපදින්නේ නැහැ. මොකද අරූපේ උපදින කට්ටිය නිසා නේද? එතකොට සරූපක උපදින කට්ටියට මොකද වෙන්නේ? පජ්ජන්තාන ඒගොල්ලන්ට ධම්මායතනයත් උපදිනවා. ධම්මායතනයත් උපදිනවා රූපායතනයත් උපදිනවා නේද? තවත් අදහස් තියෙනවද ඒක ගැලපෙනවද? අන්න බලන්න. කොහොමද? එතකොට අපි මේ තැන් දෙකේදීම කිව්වේ නෑ ධම්මායතනය උපදින කතාවක් ගැන කිව්වේ නෑ විසර්ජනයේදී. ඒකට හේතුව තමයි ඒ කියන්නේ අපි කිව්වේ නෑනේ සදම්මකාණන් වගේ දේවල් කිව්වේ නෑනේ. හරි?
මොකද අපි දන්නවා යම් කිසි සත්‍යයක උපදිනවා නම් අනිවාර්යයෙන්ම ධම්මායතනෙ උපදිනවා කියලා. ඒක නිසා අපි ඒක ගැන විශේෂයෙන් කියන්නේ නැතුව අපි කියනවා අරූපකානං uppajjantānaṁ තේසං ධම්මායතනං uppajjati නොච තේසං රූපායතනං uppajjati. සරූපකානං uppajjantānaṁ තේසං ධම්මායතනං ච uppajjati රූපායතනං ච uppajjati කියලා කියනවා. මේක තේරුණාද? ප්‍රශ්න මොකුත් තියනවාද? මට තේරුණා ජනිත වැටහෙන ගතියක් එනවා. හරි. බොහොම හොඳයි. බොහොම හොඳයි. හොඳයි. ඊළඟට මේක තමයි අවසාන යමකේ මේ ප්‍රවෘත්ති උපාද වාරේ පච්චුප්පන්න වාරේ අපේ මනායතන මූල ගත්තොත් අවසාන යමකේ. හොඳයි. මෙතනදී කවුද ඉදිරිපත් වෙන්නේ මේක විස්තර කරලා දෙන්න. මම නිකන් කියන්නම්. හා හොඳයි. කියන්න ලක්ෂ්මී. මේකේ අහන්නේ යමෙකුට මන ආයතනය උපදිනවා නම් ඕහට ධම්මායතනයත් උපදිනවද කියලා. ඔව්. ඔව් එතකොට අනිවාර්යෙන්ම ඔව්. හේතුව? ඒත් මන ආයතනය කියන්නේ සිත් ධම්මායතනයේ ඉතින් චෛතසික තියෙන නිසා අනිවාර්යෙන්ම උපදිනවා. අනිවාර්යෙන්ම උපදිනවා නේද? එතකොට මෙතනදී යස්ස කියන තැනට අයිති වෙන්නේ කවුද කියලා කියන්නකෝ. යස්ස කියන තැනට අයිති වෙනවා මේ පංචවෝකාරී චතුෝකාරී උපදින්න. හරියටම හරි. එතකොට අසඤ්ඤ සත්වය තමයි මෙතනින් සම්නිඨාණයට අයිති වෙන්නේ නැති කොටස නේද? මන ආයතන උපදින්නේ නැති තැනක් හින්දා නේද? එතන උපදින කිසිම කෙනෙකුට මන ආයතනෙ උපදින්නේ නැහැ. එහෙනම් මේකේ උත්තරේ වෙන්න ඕනේ මොකද්ද? ආමන්ත. ඕකට වෙන්න ඕනේ ආමන්තා කියලා මම හිතන්නේ. බොහොම හොඳයි. මේකේ පටිලෝමයක් ඔබතුමිය ප්‍රශ්නයක් කියන්න පුළුවන්ද? ඔය එකට පටිලෝම වෙන්නේ යස්සවාපන ධම්මායතනං uppajjati තස්ස මනායතනං uppajjati इति. හරි. දැන් මේකට උත්තරයක් දෙන්නකෝ බලන්න. යම් කෙනෙක් යමෙකුට ධම්මායතනෙ උපදිනවා නම් ඔහුට මනායතනෙ උපදිනවද කියලා අහනවා. ඔව්. එතකොට වෙන්නේ ධම්මායතන උපදින හැමෝටම මනායතනයත් උපදිනවා. ඔව් මොකද අසඤ්ඤ සත්‍ය ධම්මායතේ නැතුණා මනායතනෙ උපදින්නේ නැහැ. ධම්මායතන උපදින හැමෝටම මනායතනෙ උපදින්නේ නැහැ කියලායි කියන්නේ. එතකොට කොහොමද අපි ඒ ගැන කතා කරන්නේ? දැන් ධම්මායතනය නම් හැමෝටම උපදින වෙලාවෙ උපදිනවා නේද? හැම උපදින කෙනෙකුටම ධම්මායතනෙ උපදිනවා. ඒකින් කොටසකට මන ආයතනෙ උපදින්නේ නැහැ. අපි මේ මන ආයතනෙ උපදින්නේ නැති අයට විශේෂ නමක් කියනවා. අචිත්තකාන uppajjantānaṁ තේසං මන ආයතන නෑ. සචිත්තකානං uppajjataන අචිත්තකාන තස්ස ධම්මායතනෙ නම් uppajjati නොචතේසං මනායතනං uppajjati इति. uppajjati. එතකොට අපි කිව්වේ මොකද්ද? අචිත්තකානං uppajjantānaṁ තේසං ධම්මායතනං uppajjati නොච තේසං මනායතනං uppajjati. ඊළඟ කොටස සචිත්තකානං uppajjan සචිත්තකානං සදම්මක සචිත්තකානං uppajjantānaṁ මනායතනං uppajjati ධම්මායතනං uppajjati. ඒක අනිත් පැත්ත කියවෙන්න ඕනේ. කාන්තියක් සම්නිට්ඨානේ කලින් කියවෙන්න ඕනේ. අපි ගන්න කොටස සම්නිට්ඨානයට ගැලපෙනවා කියලා මුලින් වාක්‍ය ඛණ්ඩේ කියන්න ඕනේ. ඉතින් සචිත්තකානං uppajjantānaṁ තේසං ධම්මායතනං uppajjati ධම්මායතනංච uppajjati මනායතනංච uppajjati කියලා එන්න ඕනේ කියලා හිතලා බලමු. හරි. අචිත්තකානං uppajjantānaṁ තේසං ධම්මායතනං uppajjati නොච තේසං මනායතනං uppajjati. එතකොට ඒ අචිත්තකානං uppajjantānaṁ කියලා කිව්වේ කවුද?
මේ අසඤ්ඤ සත්‍ය කට්ටිය. අසඤ්ඤ සත්‍යයේ උපදින පුද්ගලයා. උපදින නේද? හරි. ඊළඟට සචිත්තකානං uppajjantāනං කියලා කිව්වේ එතකොට අර කලින් කිව්වා වගේ පංචවෝකාර චතුවෝකාරයේ උපදින පුද්ගලයා නේද? එයාට ධම්මායතනයත් උපදිනවා, මන ආයතනයත් උපදිනවා. මේ ටික අපි ඊළඟ දවසේ කරමු ඕකාස වාරය නේද? කොහොම පින්. ගොඩක් පින් ජයන්ත මහත්තයා. ගොඩාක් ඉවසීමෙන් කරන්න ඕනේ දෙයක් මේ අමකේ. හරිම ඉවසීමෙන් කරන්න. හැබැයි ඉතින් හොඳයි මේක මානසික හොඳ ව්‍යායාමයක් මනසට. ඔව් ඔව් ඒකයි. ගොඩක් පින් ජයන්ත මහත්තයා ඔබතුමා. මේ බොහොම හිමින් හැමදේම ඩීටේල්ස් ඇතුව කියා දෙනවා බොහොම පින් මල්ලිට. හොඳයි බුදු සරණයි. හොඳයි එහෙනම් අපි අද දවසේ සාකච්ඡාව නිමා කරන්න කලින් කාට හරි මොන හරි ප්‍රශ්නයක් හෝ අදහසක් තියෙනවද? දැන් මට අහන්න ඕනේ දැන් අපි මල්ලි කරන හැම ප්‍රෝග්‍රෑම පටන් ගන්නේ ලංකාවේ වෙලාවෙන් 2ටනේ. 2ට අපි ඒක කරමු මේ මග්ග විහාරී ස්වාමීන් වහන්සේගේ පාඩම් පටන් ගන්නකම් කරමු. ඊට පස්සේ තමයි අපි පොඩ්ඩක් ආපහු වෙනස් කරනවා නම් වෙනස් කරන්න වෙන්නේ. හොඳයි මල්ලි. මොකද ඒක මිස් කරන්න හොඳ නෑ කවුරුවත්. ඔව් මේක බං අදත් ඒක හින්දා 7:00 ඉඳලම දාගෙන හිටියා. ඒකයි 7 ඉඳලම දාගෙන හිටියා දන්නේ නැති හින්දා ඒකයි. හරි. අපි දැන් පටන් ගන්න ටික පැයක් පරක් වෙන පටන් ගන්නෙ. හොඳයි. එහෙනම් අපි දෙවියන්ට පින් දීලා වැඩසටහන නිමා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු සාදු සාදු. හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ජයන්ත මහත්මයා. ප්‍රමාණකින් අප ලබාගත් සියලුම කුසල සම්භාරය අපි ඔබතුමාට අනුමෝදන් කරනවා. පින් බලෙනුත් ඔබතුමාගේ අභිධර්ම දේශනාමය කුසල් බලෙනුත් අතීත සසරේ සිට අත්පත් කරගෙන එන සියලු කුසල් බලෙන් මෙලොව වශයෙන් දුක් නිරෝධ සුවපත් දීර්ඝායුෂ ජීවිතයක් ලැබේවා. මේ ආකාරයට බොහෝ කාලයක් බොහෝ පිරිසකට ධර්මයෙන් අනුශාසනා කරමින් තමන්ගේ ශාසනික කටයුතු දියුණු කරගන්නට අවශ්‍ය ධෛර්ය ශක්තිය වීර්ය ප්‍රඥාව දීර්ඝායුෂ ලැබේවා. දිනෙන් දින වර්ධනය වේවා. පතන උතුම් බෝධියකින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ පින් හේතු වේ වාසනාව වේවා. ඔබතුමා ධර්මයේ ඉගෙන ගත්තා වූ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට ගුරු උතුමන්ට අපට මේ වැඩසටහනට මහත්සේ උපකාර කර සෝමාද සිල්ල මහත්මියට අනිකුත් උපකාර කර කල්යාණ මිතුරු මිතුරියන්ටත් ඒ වගේම දෙමව්පියන්ට පරලෝසපත් නෑදෑයින්ට මොනවා මහත්මිය ඇතුළු දරුවන්ටත් අපි මේ සියලු කුසල් අනුමෝදන් කරනවා. ඒ සෑම සියලුම දෙනාත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබත්වා පරලෝසපත් ඥාතිහු සුගති වලින් සුගති වලටමපත් වෙත්වා. ඒ සෑම සියලුම දෙනාත් සුව පහසුවෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරත්වා. ඒ වගේම සහභාගී වුණු කල්යාණ මිතුරියන් සැමටත් ඒ ආනිසංසය සේම ලැබේවා. සෑම දිනාටම සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ පින් හේතු වේවා වාසනාව වේවා. සසර සැරිසරනතුරු උතුම් කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇති නිර්මල සද්ධර්ම රත්නය අසන්නට ලැබෙන ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ඇති උප්පත්ති ලැබමින් සුව පහසුවෙන් සසර ගමන නිමා කරගන්නට හේතු වේවා වාසනාව වේවා. තෙරුවන් සරණයි. සාදු සාදු ශ්‍රීමති මහත්මිය ඔබතුමියටත් අපි ඊටාම පහසුවෙන් නිර්වාණ ධාතුව අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. සාදු සාදු තෙරුවන් සරණයි. ජයන්ත මහත්මයා බොහොම පින් තෙරුවන් සරණයි සියලු දෙනා. තෙරුවන් සරණයි. බොහොම පින්. සියලු දෙනාටම